පින්තුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව තමයි අංගුත්තර තික නිපාතයේ සඳහන් වෙන සේවිතබ්බ කියන සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව මූලික කරගෙන දැනට ධර්ම දේශනා දෙකක් අපි සිද්ධ කරන්නට යෙදුණා. මේ සිදු කරන්න සූදානම් වෙන්නේ සේවිතබ්බ සූත්‍රයෙන් දේශනා කරන තුන්වෙනි දේශනාව. අංගුත්තර තික නිපාතයේ සඳහන් මේ සූත්‍ර දේශනාවේ පුද්ගලයෝ 3 දෙනෙක් පිළිබඳව කරුණු සඳහන් කළා. අපි ඒ බව මුල් දේශනාවල් වල පැහැදිලි කළා. මේ දේශනාවට උපකාරයක් හැටියට අපි මේ පුද්ගලයෝ 3 දෙනා කෙටියෙන් සිහිපත් කරමු. මේ දේශනාවෙන් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 3 වෙනි පුද්ගලයා ගැන. පළවෙනි පුද්ගලයා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සේවනය නොකළ යුතුයි. ඇසුරු කරන්න සුදුසු නෑ. දෙවෙනි පුද්ගලයා ඇසුරු කරන්න සුදුසුයි. තුන්වෙනි පුද්ගලයා සත්කාර කරලා ගරු කරලා ඇසුරු කරන්න ඕනේ. මේ තමයි පුද්ගලයෝ 3 දෙනා. එමනම් අපි පහුගිය දේශනාව නිමා කරන්නට යෙදුනේ දෙවෙනි පුද්ගලයා ගැන කරුණු සඳහන් කරමු. තුන්වෙනි පුද්ගලයා තමයි සත්කාර කරලා ගරු කරලා සේවනය කරන්න ඕනේ, භජනය කරන්න ඕනේ. එහෙනම් සත්කාර කරලා ගරු කරලා ආශ්‍රය කළ යුතු සමාධියෙන්, සීලයෙන්, ප්‍රඥාවෙන් තමන්ට වැඩි කෙනෙක්. එනතුනි මේ දේශනාව පුරාම සාකච්ඡා කළේ තමන්ට වඩා සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් පහළ අය ඇසුරු කරන්න එපා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඇසුරු කරන්න අයිතියක් දුන්නා නම් ඒ තමන්ට යහපතක් කරගන්න නෙමෙයි, ඔවුන්ට යහපතක් කිරීම උදෙසා ඇසුරු කිරීමේ අයිතිය දීලා තියෙනවා, අනුකම්පාව උදෙසා. සමාන පුද්ගලයෙක් ඇසුරු කරන එක වටිනවා. ඊටත් වඩා වටින්නේ තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන එක. හැබැයි ඒ උසස් අය ඇසුරු කරනකොට අපි හරියට පරිස්සම් වෙන්න ඕනේ. ඒ කාරණාව අපි ඉස්සරහට සාකච්ඡා කරනවා. එහෙමනම් තුන්වෙනි කාරණාවේ සිහිපත් කළා සත්කාර කරලා ගරු කරලා ආශ්‍රය කළ යුතු පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි සීලයෙන් තමන්ට වඩා උසස්, සමාධියෙන් තමන්ට වඩා උසස්, ප්‍රඥාවෙන් තමන්ට වඩා උසස්. සක්කත්වා ගරුංකත්වා සේවිතබ්බු. සත්කාර කරලා ගරු කරලා සේවනය කළ යුතුයි. ඒ මොන හේතුව නිසාද? ඉනතන සඳහන් කරනවා නොපුරන ලද සීලස්කන්ධය හෝ පරිපූර්ණේ කරන්නේ තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරලා. ඒ ඇසුරු කරන පුද්ගලයා තීරණය කරන්නේ මෙතෙක් මම සම්පූර්ණ කරලා නැති සීලස්කන්ධය මම සම්පූර්ණ කරනවා. මොකද තමන්ට වඩා උසස් සිල් රකින්න කෙනෙකුගෙන්නේ එතෙන්ට යන්න පාර හැදෙන්නේ. අපි දෙන්නම සමාන වුණොත් ඒත් අපි දෙන්නම උසස් තැන දන්නේ නැහැ. එතකොට දෙන්නටම වඩා උසස් කෙනා තමයි ඒ කාරණාව දන්නේ. ඒ නිසා මෙතෙක් සම්පූර්ණ කරලා නැති සීලස්කන්ධය සම්පූර්ණ කරන්නේ. මෙච්චර කල් මට ඒක සම්පූර්ණ කරන්න බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නෙට එතකොට උත්තර හම්බ වෙනවා. දැන් අපි කියමු කෙනෙක් දිවි හිමියෙන් පන්සිල් ආරක්ෂා කරනවා. නමුත් තාම අටසිල් වලට ගිහිල්ලා නැහැ. එතකොට පන්සිල් ආරක්ෂා කරන අයට විකාල භෝජනය කියලා ශික්ෂාපදයක් නැහැ. නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා කියලා එහෙම ශික්ෂාපදයකුත් නැහැ. මේ උච්චාසයන මහාසයන එහෙම නැත්නම් එයින් එහාට යනකොට දසසිල් වලට යනකොට වගේ
මේ මිල මුදල් පරිහරණයෙන් වැළකීමේ ශික්ෂාපදයක්. නවාංග උපෝසත සීලේ පැහැදිලි කරන හැටියට සියලු සත්වයන් පිළිබඳවම මෛත්‍රී සහගත විය යුතුයි කියලා වෙනම ශික්ෂාපදයක් ඒ කරුණු පන්සිල් වල එහෙමම සඳහන් කරලා නැහැ. නමුත් පන්සිල් වල ඉන්න කෙනෙක් හොඳට පන්සිල් ආරක්ෂා කරනවා. නමුත් මට තවම විකාල භෝජනයෙන් වැළකීමේ ආනිසංසයත් ලබන්න බැරි වුණා. තාම මං ඒ ශික්ෂාපදේ සමාදන් වුණේ නැහැ. මට ඒක සමාදන් වෙන්න බැරි වුණේ ඇයි? කියන ප්‍රශ්නෙට උත්තරයක් අහන්න වෙන්නේ ඒ ශික්ෂාපදේ ආරක්ෂා කරන කෙනෙකුගෙන්. මොකද්ද ඒකේ තියෙන පහසුව? මොකද්ද ඒකේ තියෙන ලාභය? මොකද්ද ඒකේ තියෙන වටිනාකම? මේ දේවල් මට දැනගන්න වෙන්නේ ඒ ශික්ෂාපදය ගැන හොඳට දන්න කෙනෙකුගෙන්. තාම මට බැරි වුණා ගීත ගායනා කරන එක නවත්ත ගන්න. තාම මට බැරි වුණා ගීත අහන එක නවත්ත ගන්න. තාම මට බැරි වුණා මේ නාට්‍ය බලන එක, සංගීත සංදර්ශන බලන එක, නාට්‍ය පොළවල් වලට යන එක මේක නවත්ත ගන්න මට තාම බැරි වුණා. එහෙමනම් මට තවම ඒ දේවල් බලන්න අහන්න මංගාව මොන නීවරණයද මේ තියෙන්නේ? මොකද්ද මගේ ප්‍රහීණය වෙලා නැත්තේ? ආන් ඒ කරුණු දැනගන්නවා නම් මට දැනගන්න වෙන්නේ මට වඩා උසස් සීලයක් තියෙන කෙනෙකුගේ. ආන් එහෙම අය කොහොමද ඇසුරු කරන්න කීවේ? සක්කත්වා ගරුන්කත්වා. සත්කාර කරලා ගරු කරලා. මට සමාන කෙනෙක් නම් අපි දෙන්නම සමානයි. සීලයෙන් සමානයි, සමාධියෙන් සමානයි, ප්‍රඥාවෙන් සමානයි. නමුත් උසස් කෙනෙක් ආවම සමාසනයක ඉන්නේ නැහැ. සමහරලාට හයියෙන් කතා කරන්නේ නැහැ. බොහොම ගරු ගම්භීරව තමයි හැසිරෙන්නේ. එහෙමනම් සඳහන් කළා මට තාම ඇයි පන්සිල් ඉක්මවන්න බැරි වුණේ? ආන් ඒ කාරණාව අර උතුම් පුද්ගලයාගෙන් අහලා දැනගන්නවා. පන්සිල් ඉක්මවා යෑම උදෙසාම මම උන්වහන්සේ ඇසුරු කරනවා. ආන් ඒ ඇසුර නිසා මට අහන්න ලැබෙන අටසිල් වල තියෙන වටිනාකම. එතකොට අටසිල් වල තියෙන වටිනාකම අහලා දැනගෙන ඉගෙන ගත්තාම මට හිතෙනවා අටසිල් ආරක්ෂා කරන්න. ඒ සීලයත් ළඟා කරගන්න. මොකද පන්සිල් වලට වඩා ඉතා ඉහළ වටිනාකමක් භාග්‍යතුන් වහන්සේ දීලා තියෙනවානේ. අපි කලින් සාකච්ඡා කළ එක සූත්‍ර දේශනාවක් විශාක උපෝසත සූත්‍රය. උපෝසතේ පිළිබඳව තමයි සාකච්ඡා කළේ. අංගේ විශාක උපෝසත සූත්‍රයේ සඳහන් කරනවා අංග 8කින් යුක්ත මේ උපෝසත සීලය යම් කෙනෙක් හරියටම ආරක්ෂා කරගන්නවා නම් එක මොහොතක්, එක දවසක් හරි එක මොහොතක් හරියටම ආරක්ෂා කරනවා නම් ඒ පුජ්‍යලයා කොච්චර උතුම් කියලා සඳහන් කළාද? සූර්ය දිව්‍ය රාජයාට වඩා උතුම් කියලා දේශනා කළා. චන්ද්‍ර දිව්‍ය රාජයාට වඩා කිව්වේ සූර්යයාට වඩා චන්ද්‍රයාට වඩා උතුම් අංග 8කින් යුක්ත මේ උපෝසත සීලය ආරක්ෂා කරන කෙනා. ඉතින් ওই කාරණාව අපිට උපරිමය. එතනින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ. හිරුට වඩා සඳුට වඩා උතුම් කියලා සඳහන් කළා. මේක සඳහන් කළෙත් මේ උපෝසත සීලය අංග 8කින් යුක්තව හරියටම ආරක්ෂා කරන්න පුළුවන් නම් යම් කෙනෙකුට ඒ පුජ්‍යලයාගේ 12 කලාවෙන් එක කලාවක් තරම්වත් ඉරයි හඳයි දෙන්නම වටින්නේ නැහැ කියලා. එහෙමනම් පන්සිල් වල ඉන්න කෙනෙකුට ඒ උතුම් සීලේ වටිනාකම එහෙම වැටහෙනකොට එයාට නිරන්තරයෙන් හැඟෙනවා මට අටසිල් රකින්න ඕනේ කියලා. මටත් අටසිල් රකින්න හිතෙනවා. ඒ නිසා හරි ආසාවෙන් මේ සීලයට යන්නේ උතුම් කෙනෙක් ඇසුරු කරන නිසා. ඇයි මට තාම ගීත අහන එක නවත්ත ගන්න බැරි වුණේ? එතකොට එතන තියෙනවා නීවරණය. මොන නීවරණයේ හින්දාද මට නච්ච ගීත වාදිත කියන ශික්ෂාපදේ තාම
ආරක්ෂා කරන්න අමාරු. මොකද දැන් කෙනෙක් අටසිල් සමාදන් වෙලා හිටියත් මනා වූ සිහියක් ප්‍රඥාවක් නැති හින්දා සිල් සමාදන් වෙලා හිටියත් ওই ශික්ෂාපදේ බිඳෙනවා. දැන් සමහර වෙලාවක අපි කියමු අපි ධර්ම දේශනාවක් අහනවා සිල් සමාදන් වෙලා මේ විද්‍යුත් මාධ්‍යයකින්. සමහර ලාවට මේ මාධ්‍යයෙන් ධර්ම දේශනාව ඉවර වුණාම ඊළඟ ධර්ම දේශනාව පටන් ගන්නකන් තියෙන ඉඩකඩ තුල ඒ අතර සංගීත කාණ්ඩයක් වාදනය වෙන්න පුළුවන්. දැන් ඒක වාදනය වෙනකොට මට අමතකයි මම සිල් අරන් කියලා. ඒ රිද්මයට මම මගේ කකුල හොලවන්න පටන් ගත්තොත් ශික්ෂාපදේ කැඩෙනවා. එතකොට එහෙනම් තාම මංගාව ඒ පිළිබඳව අත්හැරීමක් වෙලා නැහැ. ඒ තරම් මගේ සිහිය ප්‍රඥාව දියුණු වෙලා නැහැ. නමුත් ඒක කරන්න මං කොහොමද කටයුතු කරන්න ඕනේ? ආන් ඒ කරුණු අපිට වැටහෙන්න පටන් ගන්නේ තමන්ට වඩා උසස් සීලයක මනාව පිහිටලා ඉන්න කෙනෙක් ඇසුරු කරනකොට. තාම නාට්‍ය බලන්න ලොකු තණ්හාවක් තියෙනවා. තාම මේ තණ්හාව නැති වුණේ නැහැ. දැන් සමහර කෙනෙක් සමහරලාට කියනවා මේ පොය දවසේ සිල් සමාදන් වුණා හැන්දෑවේ සිල් පවාරණය කළා. ඇයි ඒ? හවස තියෙන නාට්‍ය බලන්න. ඒකේ වටිනාකමක් කියනවා ඒක බණ කතාවක්. ඒ නාට්‍ය බණ කතාවක්. සමහරලාට ධර්මාශෝක ඒක බලන්නයි සිල් පවාරණය කළේ. ඒකට කමක් නැහැ මොකද බලන්නේ බණ කතාවක්. නමුත් එතන තියෙන්නේ ඊට එහා ගියපු තව නීවරණයක බලපෑමක්. ඒ අතර ASCII හැංගිලා තියෙන ආත්ම වංචාවකුත්. මොකද 24 පැය පූර්ණ උපෝසතයක් සම්පූර්ණ කරන්න තමන්ගේ තියෙන අකමැත්ත තවත් කාරණාවක් උඩ තියලා වහන්න හදනවා. නමුත් දෙපැත්තෙන්ම පේන්නේ අපේ තියෙන අසරණකම. ඒ කියන්නේ මට තාම එතෙන්ට යන්න ශක්තිය නැතිකම. ආන් එහෙම නීවරණයක් තියෙනවා. එතකොට මේ කාමච්ඡන්දේ වාගේ නීවරණ ඇවිල්ලා බාධා කරලා තියෙන්නේ. එහෙනම් ඇයි මට තාම ඒක හරියටම සම්පූර්ණ කරන්න බැරි වුණේ? ඒකට උත්තර හම්බ වෙන්නේ උසස් කෙනෙක් ඇසුරු කරනකොට. ආන් ඒ හින්දා සක්කත්වා ගරුංකත්වා සත්කාර කරලා ගරු කරලා නමුත් ඇසුරු කරන්න වටිනවා. සඳහන් කළා මම දන්නේ නැති මට අතහැරුණ ධර්ම කාරණාව මොකක්ද? මොන ධර්ම කාරණාව අතහැරිච්ච හින්දාද මේ උතුම් සීලයට මට එන්න බැරි? කියන කාරණාවටත් උත්තරයක් හම්බ වෙනවා. කොයි විදිහේ උනන්දුවක් මම ඇති කරගන්න ඕනද මේ ශික්ෂාපදේ ආරක්ෂා කරගන්න? මොන විදිහේ උනන්දුවක්ද මට ඇති කරගන්න ඕනේ? ඊළඟට මේ ධර්ම කාරණාව සම්පූර්ණ කරන්න කොයි විදිහේ උසස් ආකාරයෙන් මම කටයුතු කරන්න ඕනේද කියන කාරණාවල් එතකොට වැටහෙනවා. ඊළඟට පින්නතුනි සිල් රැකගන්නේ නැති සිල් ඇති කරගන්නේ නැති පුද්ගලයෙකුට එවන් උතුමන් වහන්සේලා ඇසුරු කිරීමෙන් කිසිම ප්‍රයෝජනයක් හම්බ වෙන්නේ නැහැ. මොකද සිල් රැකගන්න උවමනාවක් නැහැ. සමාධියක් දියුණු කරගන්න උවමනාවක් නැහැ. එවන් උතුමන් වහන්සේලා ඇසුරට සිල් ගුණ නැති අය වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඇසුරු කරන අයට සඳහන් කළා මනා කල්පනාවෙන් ඇසුරු කරන්න. දැන් ඒකට උදාහරණයක් අපි සඳහන් කෙරුවොත් තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් උසස් අය ඇසුරු කරනකොට යටහත් පහත් බව ගරු කිරීම සත්කාර කිරීම කොච්චර අවශ්‍යද? ඇසුර වටිනවා. හැබැයි හොඳ අවබෝධයක් ප්‍රඥාවක් තිබුණේ නැත්නම් පව් පිරෙනවා. උදාහරණයක් සඳහන් කළොත් අපේ ශාසනයේ බහුශ්‍රුත ගෘහි ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය ලැබපු කෙනා. දැන් අපේ දන්නවා එහෙම කියනකොටම කවුද කියලා. උත්තරා බහුශ්‍රුත ගිහි ශ්‍රාවිකාවන් අතර අග්‍රස්ථානය ලැබෙනවා. හැබැයි ඇය දාසියක්. අනික ඇයට පස්සේ කිව්වේ කුජ්ජුත්තරා කියලා. ඒ කුජ්ජුත්තරා කියලා කිව්වේ ඇයට තියෙන කුදු බවක්. කුදු ස්වභාවයක් තියෙනවා.
ඒක තමයි කුජුත්තරා කියලා කියන්නේ. උපදිනකොටම නම තියන්නේ නැහැනේ කුදු උත්තරා කියලා. පස්සේ මේ කුදු බව හින්දානේ ওই නම පට බැඳෙන්නේ. එතකොට කුජුත්තරා. ඒ 16ක්. නමුත් බාන්න සංසාරේ කොච්චර පිං කරලා දේනවද? බහුශ්‍රුත ශ්‍රාවිකාවන් අතර අගතනතුරට එනවා. නමුත් ඇයි ඇය 16ක් උනේ? ඇයි ඇය කුදු උනේ? මේ කාරණා දෙකම මෙතන සාකච්ඡා කරන්න වටිනවා. ඇය කුදු උනේ පෙර පසේ බුදුරජාණන් වහන්සේ නම වඩින හැටි රඟපාලා පෙන්නවා. අපේ ස්වාමින් වහන්සේ වඩින්නේ මෙන්න මෙහෙමයි. ස්වාමින් වහන්සේගේ තිබිච්ච පුංචි ආබාධයක් ඇය ඒක රඟපාලා පෙන්නවා. ඒ නිසා ඇයටත් කුදු බව ලැබුණා. එතකොට ඇය දාස වෙන්නේ. ඇය පෙර කුමාරිකාවක්. ඒ කුමාරිකාව බොහොම ළඟින් ඇසුරු කළා රහත් මෙහෙණින් වහන්සේ නම. දැන් උන් කුමාරිකාවට වඩා හරි උතුම් කෙනෙක් ඇසුරු කරන්නේ. සත්කාර කරන්න ඕනේ ගරු කරන්න ඕනේ කෙනෙක්. හැබැයි මේ දෙන්නගේ ඇසුර හරීම සමීපයි. මේ කුමාරිකාව රහත් මෙහෙණින් වහන්සේට පුදුම ලෙන්ගතුයි. කොයි තරම්නම් ලෙන්ගතුද? රහත් මෙහෙණින් වහන්සේ ඒ ගෙදරට පිණ්ඩපාතේ වැඩියහම නිරන්තරයෙන් මේ කුමාරිකාවගේ කාමරේටම වඩිනවා. ඒ තරම් දෙන්න අතර ලිංගතුකමක් තිබ්බා. ඉතින් ඒක හරි හොඳයි. ඒ තරම් උතුම් කෙනෙක් තමන් සැතපෙන තැනටම නිදන තැනටම එනවනම් ඒක නරකක් නෙමෙයිනේ. ඒක උතුම් කාරණාවක්මයි. නමුත් හරියට සිහිය ප්‍රඥාව තිබ්බේ නැත්තම් එක දවසක් රහත් මෙහෙණින් වහන්සේ මේ කුටිය ගාවට යන වෙලාවේ අර කුමාරිකාව නාගෙන ඇවිල්ලා ඇඳුම් අඳින වෙලාව ඇය තමන්ගේ කුටියේ තිබිච්ච කැඩපත දිහා බලාගෙන සැරසෙනවා. කැඩපතෙන් දැක්කා රහත් මෙහෙණින් වහන්සේ දොර ගාවට වැඩියා. ඒ වෙලාවේ මේ සමීප ඇසුර මනාව සිහි නැති හින්දා කතා කරලා කිව්වා ඔය ඇඳ උඩ තියෙන උපකරණ ටික දෙන්න කියලා. මෙයාට අවශ්‍ය පනාව ආදී දේවල් තියෙන උපකරණ ටික මට දෙන්න කිව්වා. නමුත් දැන් සමීප ඇසුර නිසානේ ඒක උනේ. නමුත් රහතන් වහන්සේ ප්‍රඥාවෙන් ඉන්නේ. ඒ නිසා කල්පනා කළා උන්වහන්සේ මේක මම නුදුන්නොත් මොකක් වෙයිද? කරන්න දෙයක් නැති වෙලාවක් මේ. නුදුන්නොත් ඇයට තරහ යනවා. මා පිළිබඳව ඇය තුල කේන්තියක් උපන්නොත් ඇය අනිවාර්යයෙන්ම නිරේ යනවා. දුන්නොත් මං වාගේ කෙනෙකුගෙන් වැඩක් ගත්ත නිසා සංසාරේ දාසභාවයෙන් මිදෙන්න බැරුව යනවා. නමුත් දැන් ඉතින් නිරේට යනවට වඩා දාසියක් වෙන එක හොඳයිනේ. දැන් කරන්නම දෙයක් නැහැ නේ නිසා දෙනවා. ආන්ගේ රහතන් වහන්සේගෙන් වැඩගත්ත නිසා තමයි දාසියක් වෙන්නේ. සිහිය ප්‍රඥාව තිබ්බේ නැහැ. අපිටත් ඕක වෙනවා. අපිට වඩා උසස් අය අපි ඇසුරු කරනවා. නමුත් ඒ උසස් බව ඇසුරු කරගෙන යනකොට අපිට ටික ටික අතහැරිලා සමානයෙක් වාගේ වෙනවා. ආන් එහෙම වෙච්චහම සමහර වෙලාවට අපිත් ඕන තරම් ඕක දෙන්න මේක දෙන්න කියලා ඉල්ලන තැන් එනවා. සමහර වෙලාවට මට පණිවිඩයක් යවන්න ඕන තැනකට ඒ උසස් පිරිස යනවා නම් මං කියනවා අනේ මට යන්න වෙලාවක් නැහැ මේ පණිවිඩය කියනවා 18. එහෙමත් අපි කියන වෙලාවල් තියෙනවා. ඉතින් භික්ෂූන් වහන්සේලාට වුණොත් එහෙම පණිවිඩයක් ගෙනියන්නත් බෑ භික්ෂූන් වහන්සේලාට. නමුත් අර දහම් කාරණාව දන්නේ නැති නිසා ඒ අය එහෙම කියනවා. හැබැයි එහෙම කියන්නේ ඇසුර නිසා. දැන් වැඩියේ දැකලා නැහැ, වැඩියේ කතා කරලා නැහැ, වැඩියේ ඇසුරු කරලා නැහැ. නමුත් භික්ෂුවක් බව දන්නවා. හැබැයි එහෙම වැඩියේ ඇසුරක් නැත්තම් අපි වැඩ කියන්නේ නැහැ. නිරන්තරයෙන් මුණ ගැහෙනවා නම් ඇසුරු කරනවා නම් තමයි එහෙම කියවෙන්නේ. ආන් ඒකයි කියේ සිහියෙන් ප්‍රඥාවෙන් ඇසුරු කරන්න බැරි වුණොත් පව් තමයි පිරෙන්නේ. ඒකට ඒක උදාහරණයක් තමයි අපි මේ සඳහන් කළේ. ඉතින් පින්නතුනි මේ සඳහනත් එක්ක එනකොට
මේ අම්මා තාත්තා කියලා කියන්නේ අපිට වඩා උසස්. එහෙනම් ඉතින් අම්මා තාත්තට වැඩ කියන්නත් බෑ මෙතෙන්ට අනුව. මොකද අපිට යමක් කරගන්න පුළුවන් වයසේ අම්මගෙන් තාත්තගෙන් වැඩ ගන්නවා කියන කාරණාවත් ආපහු හිතන්න ඕනේ. මොකද අපි මේ අම්මා තාත්තා කියලා කීවට ඔය දෙන්නගේ වටිනාකම තාම තේරුම් අරගෙන නැහැනේ. ඒකනේ අර දසවස්තුක සම්මාදිට්ඨිය පැහැදිලි කරන වෙලාවේ අම්මා තාත්තා පිළිබඳව 7 වෙනි සහ 8 වෙනි කාරණාවේ පෙන්නලා දෙන්නේ. මොකද මහරහතන් වහන්සේලා ගැන සෝවාන් ආර්ය ශ්‍රාවකයෝ ගැන නෙමෙයිනේ කතා කළේ. අම්මා තාත්තා ගැන. භාග්‍යතුන් වහන්සේ ගැන අන්තිමට කතා කරලා තියෙනවා. ඉතින් ඇයි අම්මා තාත්තා මෙතෙන්ට එන්නේ? තව අපිට ඕක තේරුම් ගන්න පුළුවන්නේ. සෝවාන් වහන්සේ නමක්, සකදාගාමින් වහන්සේ නමක්, අනාගාමින් වහන්සේ නමක් අපි විසින් මරණයට පත් කළොත් අපිට ආනන්තරීය පාප කර්මයක් සිද්ධ වෙනවා කියලා කොහෙවත් දේශනා කරලා නැහැනේ. ඒ අනාගාමින් වහන්සේ නමක් මැරුවත් එහෙම වෙන්නේ නැහැ. මැරිච්ච ගමන් බඹලෝ ඉපදෙන උත්තමේ. සමහරලාට අපේ අම්මයි තාත්තයි ගාව තිසරණවත් නෑ වෙන්න පුළුවන්. හැබැයි මැරුවොත් ආනන්තරීය පාප කර්මයක්. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ දෙන්නට මොන වටිනාකමක් දීලා තියෙනවද? එහෙනම් අපි විසින් කොයිතරම් සත්කාර කරලා ගරු කරලා ඇසුරු කරන්න ඕනේ දෙන්නේක්ද? ආන් ඒ නිසා අපිට පුළුවන් වයසේ ඒ දෙන්නට වැඩපවරන එකත් කොයිතරම් භයානකද කියන කාරණාව මේත් එක්ක හිතන්න ඕනේ. ඊළඟට පින්වත්නි අපි දෙවනි දේශනාවේදී නම් සාකච්ඡා කළා මේ ශාසනය මොනතරම් උතුම්ද? මේ ශාසනයේ උතුම් තැනට ආපු කෙනෙක් කවදාවත් Taman කවුද කියලා කියන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ ඒකට අවසර දෙන්නෙත් නැහැ. අඩුම තරමේ මම භාවනා කරන කෙනෙක්, මම භාවනාවට ගොඩක් කැමති කෙනෙක් කියන කාරණාවවත් කියන්න අවසර දීලා නැහැ. ආන් එහෙනම් සමාජයේ කටයුතු කරනකොට යම් පුද්ගලයෝ මුණ ගැහිච්චාම මේ අය අපිට වඩා උසස් අයද නැද්ද කියන කාරණාව අපිට දැනගන්න හරි අමාරුයි. දැන් සිල් ගත්ත දවසට නම් උතුරු සලුවක් පළඳිනවා. ඒකෙන් අපි දන්නවා මේ අය අද සිල් සමාදන් වෙලා කියලා. අතීතේ නම් ඉතින් සිල් ගත්තත් නැතත් උතුරු සලු පැලඳුවා. නමුත් දැනුත් ඉන්නවා මුළු ජීවිතේම අට සිල් ආරක්ෂා කරන අය. දැන් අපි කියමුකෝ භික්ෂූන් වහන්සේ නමක් දැක්කහම නම් අපි දන්නවා මේ භික්ෂූන් වහන්සේ නම. ඒ හින්දා අපි දන ගහලා වඳින්න ඕනේ, සත්කාර කරන්න ඕනේ, ගරු කරන්න ඕනේ කියලා අපි දන්නවා. නමුත් අටසිල් දසසිල් ආරක්ෂා කරන ගිහි අයත් ඉන්නවා. නමුත් කිසිම විශේෂත්වයක් පේන්නේ නැහැ. නමුත් අපි වැඩ කියනවා. සමහර වෙලාවට බයිනවා. දැන් එතකොට අපි කරුණු කාරණා දන්නේ නැතුව වැඩ කියන්න ගියහම, බනින්න ගියහම දන්නේ නැති හින්දා. එහෙනම් තේරුම් ගන්න හරි අමාරුයි. එහෙමනම් අපි ගාවත් මොනවද දියුණු වෙන්න ඕනේ? අපි ගාවත් නිරන්තරයෙන් මෛත්‍රී ගුණධර්ම වැඩිලා තියෙන්න ඕනේ. කේන්තිය පාලනය කරගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ සඳහා වෙනම භාග්‍යතුන් වහන්සේ කරුණු කාරණා පැහැදිලි කරලා දේශනා කරපු දේශනාවල් තියෙනවා. සමහර වෙලාවට ගිහි කෙනෙක් කිසිම විශේෂත්වයක් පේන්නේ නැහැ. සෝවාන් වෙච්ච කෙනෙක් වෙන්නත් පුළුවන්. අපි බනින්න ගියොත් ආර්ය උපවාදයක් වෙන්න පුළුවන්. මේ ජීවිතේ අපිටත් සෝවාන් වෙන්න පින් තියෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේ සිහිය ප්‍රඥාව නැතුව අර ආර්යයන් වහන්සේට දොස් කියලා ආර්ය උපවාදයේ කරගෙන මේ ජීවිතෙන් මට ලැබෙන්න තියෙන ඒ උතුම් ආර්ය මාර්ගඵලය පවා නැති කර ගන්නවා. එහෙම නැතුව යනවනේ සමාවවත් ගත්තේ නැත්තම්. අපේ රටේම උදාහරණයක් තියෙනවා මේකට. ස්වාමීන් වහන්සේලා පිරිසක් වෙන්න පාතේ වඩිනවා. එතන හිටපු එක වැඩිමාළු ස්වාමීන් වහන්සේ නමකට ආහාර නැතුව ඇතිවෙච්ච අසනීපයක් නිසා නැත්නම් නැවත ආරාමයට යනකම් කුසගින්න අපහසු නිසා උන්වහන්සේ ගහක් ළඟ වාඩි වෙලා සිඟාගත්ත දානි ටික වැළඳුවා. ඒක දැකපු තරුණ භික්ෂූන් වහන්සේ නමක් උන්වහන්සේට සමච්චල් කළා. නමුත් හැන්දෑවේ උන්වහන්සේ අර තරුණ භික්ෂූන් වහන්සේ ගෙන්නෙව්වා ළඟට. ගෙන්නවල ඇහුවා
ආයුෂ්මතුන් මේ ශාසනය ලබාගත් මොකවත් උතුම් ඵලයක් තියනවද කියලා. Tamanට වඩා වැඩිමල් කෙනෙක් ඇහුවොත් උත්තර දෙන්න ඕනේ. ආන් ඒ හිඳ සඳහන් කළා එහෙමයි ස්වාමීනි මම සෝවාන් වෙලා ඉන්නේ කියලා. හොඳයි. එහෙමනම් එතනින් එහාට තියෙන ඉතුරු තුන් ඵලයේ උදෙසා මේ ජීවිතෙන් වෑයම් කරන්න එපා කිව්වා. ආන් ඒ වෙලාවේ තමයි අර සෝවාන් වහන්සේට වැටහුනේ මම උදේ සමච්චලයක් කළා. එහෙමනම් ලොකු හාමුදුරුවෝ රහත් වෙලා ඇති. ඒකයි මට මෙහෙම කිව්වේ. ආන් ඒ වෙලාවෙම වැඳලා ස්වාමීනි මං අතින් එච්ච වරදට සමා වෙන්න කියලා සමාව ඉල්ලගත්තා. එහෙම නැත්තම් ඉතුරු තුන් ඵලයෙන් එකක්වත් මුදුන්පත් වෙන්නේ නැහැ. එහෙමනම් අපිට සමාජයේ හැසිරෙනකොට හරියටම හොයාගන්න බෑ මේ මම ඇසුරු කරන කෙනා මට වඩා උසස් තැනක ඉන්නවද? ආන් ඒ හින්දා හරියට සිහිය ප්‍රඥාවක් තියෙන්න ඕනේ. නමුත් එක දවසක් දෙකක් ඇසුරු කරා කියලා හොයන්න බෑ. හරි අමාරුයි සිල්ලතුන්ගේ සිල් හොයාගන්න. ඒක වයසට ගිහිල්ලා මහාන වෙච්ච භික්ෂුන් වහන්සේ නමක්. තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේත් එක්ක දීර්ඝ කාලයක් ජීවත් වුණා. දෙන්නම පිණ්ඩපාතේ වඩිනවා. ඒ පිණ්ඩපාතේ වඩින ගමන් එක දවසක් ගුරු ස්වාමීන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ රහතන් වහන්සේලා අඳුරගන්නේ කොහොමද කියලා. ගුරු ස්වාමීන් වහන්සේ මොකද්ද දෙන උත්තරේ? ආයුෂ්මතුන් හරි අමාරුයි. අඳුරගන්න හරි අමාරුයි. ඇයි ඒ? මම රහත් කියලා කවදාවත් කාටවත් කියන්න යන්නේ නැහැ. නමුත් හඳුනගන්න අමාරුයි ආයුෂ්මතුනි කියන ලොකු ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ තමයි. එතකොට උන්වහන්සේගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේ අති දීර්ඝ කාලයක් එකට ජීවත් වෙලා අඳුරගන්න බැරි වුණා. අපේ පොතපතේ සඳහන් වෙනවා අනුරාධපුරේ එක ස්වාමීන් වහන්සේලා දෙනම ගල් ගුහාවක අවුරුදු 60ක් එකට ජීවත් වෙනවා. එකම ගල් ගුහාවේ 60 අවුරුද්දක් ජීවත් වෙනවා. 60 අවුරුද්දම දෙන්න එකට ජීවත් වුණා. නමුත් අනික් ස්වාමීන් වහන්සේ දන්නේ මේ ගුහාවෙම මගෙත් එක්ක එහා පැත්තේ සැතපෙන ස්වාමීන් වහන්සේ රහතන් වහන්සේ නමක් කියලා. අවුරුදු 60ක් ඉඳලවත් තේරුම් ගන්න බැරුව ගියා. ආන් ඒ නිසා පින්නතෙනි උතුම් පුද්ගලයෝ ඇසුරු කරන්න ඕනේ සත්කාර කරලා ගරු කරලා. සමානීක ඇසුරු කරනවට වඩා හරි පරිස්සම් වෙන්න ඕනේ. ඇසුර ඊටාම ලාභයක්. නමුත් සිහිය ප්‍රඥාව තිබෙන්නේ නැත්නම් පව් තමයි පිරෙන්නේ. එහෙමනම් මේ සේවිතබ්බ සූත්‍රයේ සඳහන් කළා තමන්ට වඩා පහළ අය කවදාවත්ම ඇසුරු කරන්න එපා. තමන්ට වඩා සමානෙක් ඉන්නවා නම් ඇසුරු කරන්න ඒක හොඳයි. ඊටත් වඩා හුඟක් හොඳ තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන එකයි. එහෙමනම් මුලින් කිව්වා වාගේ ආයත් සඳහන් කරන්නේ සිහිය ප්‍රඥාව ඇතුව. එහෙම නැත්තම් පව් පිරෙන්න පුළුවන්. ඊළඟට පින්නතුනි මේ ශාසනයේ ආශ්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තව ගාථාවක් තියෙනවා මෙන්න මේ විදිහට. නිහීයති පුරිසෝ නිහීන සේවි නච්චහායේත කදාචිත්තුල්්‍ය සේවි. සෙට්ට මුපනමං උදේති කිප්පං අස්මා අත්තනෝ උත්තරින් භජේත. යම් පුරුෂයෙක් තමන්ට වඩා බාලයෙක් සේවනය කරන්නේ නම් ඔහුත් පිරිහෙනවා. යම් පුද්ගලයෙක් තමන්ට වඩා පහත් කෙනෙක් සේවනය කරනවා නම් අර උසස් පුද්ගලයාටත් මොකද වෙන්නේ? එයත් ටිකෙන් ටික පිරිහෙන්න පටන් ගන්නවා. සමාන පුද්ගලයෙක් සේවනය කරනවා නම් කවදාවත්ම පිරිහෙන්නේ නැහැ. මොකද තමන්ට සමානයි. දෙන්නම සමාන සිල්, සමාන සමාධි, සමාද ප්‍රඥා. ඊළඟට සඳහන් කළා ශ්‍රේෂ්ඨ පුද්ගලයා වෙත නැවත නැවත එළඹෙන පුද්ගලයා වැඩෙනවා. වහවහ ඒ නිසාම තමන්ට වඩා උතුම් කෙනෙක්ම භජනය කරන්න. තමන්ට වඩා උතුම් කෙනෙක් ඇසුරු කරන කෙනා වැඩෙනවා. මොකද්ද වැඩෙනවා කියලා සඳහන් කළේ? ගහකට අපි පොහොර වාගේ දේවල් එකතු කරනකොට ගහ ඉක්මනට වැඩෙනවා. තමන්ට වඩා උසස් ගුණධර්ම තියෙන කෙනෙක් ඇසුරු කරන්න පහළ කෙනාට හිතෙන්නේ මමත්
මේ උසස් ගුණධර්ම සම්පූර්ණ කරන්න ඕන කියලා. ඒ නිසා හැම වෙලාවෙම උත්සාහ කරන්නේ ඒ උසස් ගුණයන්ට යන්නමයි. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වැඩියෙන්ම අපිට අවවාද දෙන්නේ උසස් කෙනෙක් ඇසුරු කරන්න කියලා. ඊළඟට පින්නතුනි හිත දියුණු අය හැම වෙලාවෙම උත්සාහ කරන්නේ තමන්ගේ හිත තව ටිකක් දියුණු කරගන්න. දියුණු නැති කෙනෙකුට අනුකම්පා කරන්න. මොකද ඒ අය ඉහළට ගන්න ඕනකමක් තියෙනවා. ඒක කරුණාව මෛත්‍රිය පදනම් වෙච්ච සිතුවිල්ලක්. හැම කෙනෙක්ම සංසාරයෙන් එතර කරන්න. ඒ සඳහා වීරිය වඩනවා. ඒ සඳහා අනුකම්පාවක් තියෙනවා. ඒ සඳහා උත්සාහයක් තියෙනවා. ඒ වුණාට තමන් කවුද කියන එක නම් කොහොමවත් කියන්නේ නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේකට අවසර දෙන්නෙත් නැහැ. මේ ශාසනය හරියටම හික්මිච්ච කෙනෙක් මම කවුද කියලා කියන්නෙත් නැහැ. එහෙමනම් මීට වඩා අපි ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. කාලය අවසන් වෙලා තියෙනවා. මේ සේවිතබ්බ සූත්‍රය ඇසුරු කරගෙන සිදු කරපු තුන්වෙනි ධර්ම දේශනාවයි. එහෙමනම් මේ ඇසුර කියන එක සසරින් මිදෙන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට කොච්චර වටිනවද කියන කාරණාවයි මේ පැහැදිලි කළේ. අපි මේ දේශනාවේ මුලින්ම සිහිපත් කළා බුදු පියාණන් වහන්සේ නිවන් මගට යන අනුපූර්ව ප්‍රතිපදාවක් අපිට දේශනා කළා. මේ ලෝකේ තියෙන උතුම්ම සැපයට කිව්වේ නිවන කියලා. ඒ නිවනට යන අනුපූර්ව ප්‍රතිපදාවේ උතුම් කාරණා 38ක් මංගල සූත්‍රයේ අන්තර්ගතයි. ලෝකේ තියෙන උතුම්ම කාරණානේ දෙවියෝ ඇවිල්ලා අහන්නේ. එතකොට ඒකේ පළවෙනිම කාරණාව හැටියට දේශනා කළේ මේ සාකච්ඡා කරන කරුණයි. අසේවනාච බාලාණං. බාලයෙක් ඇසුරු කරන්න එපා. පණ්ඩිතානංච සේවනා. හැම වෙලාවෙම උතුමෙක්ම ඇසුරු කරන්න. ඒ කාරණාව ඊට වඩා විස්තර කරලා දේශනා කළා ධම්මපද පාළියේ. එහෙමනම් ඊටත් වඩා විස්තර කරලා මේ කාරණාව දේශනා කළා අපි මේ සාකච්ඡා කරපු සූත්‍ර දේශනාව තුළ. එහෙනම් මේ කරුණ තුලින් අපිට ගම්ම්‍ය වෙන්නේ මේ සංසාරයෙන් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට උතුම් ඇසුරක් කොච්චර ප්‍රයෝජනවත්ද? බාල ඇසුරක් දවසින් දවස අපිත් නිරේටම ගෙනියනවා. ඉහළට යන්න උතුමෙකුගේ ඇසුරක්, නිරේට යනවා නම් බාල ඇසුරක්. තනියම ජීවත් වුණත්, හුදකලාවේ ජීවත් වුණත් බාලයෙක් ඇසුරු කරන්න එපා කියලා දේශනා කළේ ඒ නිසා. අපිත් උත්සාහ කරමු අපේ ජීවිතවලින් බාලයන් මගහැරලා සත්පුරුෂයන් ඇසුරු කරන්න. ඒ සඳහා ඔබ අපි සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු.